කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච ධානුමතං සුතංච ධම්මානුවන්ති ච අලීනතාච අත්තස්සත් ద్వාරා භමුඛා ජලේති වාසනාවන්ත ශ්‍රාවකයිනි අද මා මාතෘකා කළ ගාථාව මේ බණ අහන ශ්‍රාවකයෝ හුඟක් දෙනෙක් දන්නවා. බොහොම ජනප්‍රිය ගාථාවක්. ජාතක පොතේ අත්තස්සද්්වාරා කියන ජාතකයක් තියෙනවා. ඒ ජාතකයේහි සාරාංශගත ගාථාවයි මේ මා අද ඔබට මාතෘකා වශයෙන් තබා ගත්තේ. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච උද්ධානු මතං සුතංච ධම්මානුවන්තිච අලීනතාච අත්තස්සද්්වාරා පමුඛා ජලේති. මේ තමයි බුද්ධිමත් ශ්‍රාවක ශ්‍රාවිකාවනි අද මගේ දේශනාවෙහි මාතෘකාව. මේ මාතෘකාව මා තෝරාගත්තේ මෙහි එක් කාරණාවක් විශේෂ වශයෙන් මේ දවසේ අපේ ශ්‍රාවක සමූහයා වෙනුවෙන් සාකච්ඡාවට ගන්න. මේ ගාථාව තථාගතයන් වහන්සේ දේශනා කළේ කාටද? එක් දවසක් එක්තරා පියෙක් බුදු හිමියන් හමු වෙන්නට පැමිණිලා බුදු පියාණන් වහන්සේට කියා සිටිනවා, බුදු පියාණනි, මගේ තරුණ පුතෙක් ඉන්නවා. ඒ මගේ තරුණ පුතා නිරන්තරයෙන් මගෙන් දියුණුවට හේතු වෙන දොරටු මොනවාද කියලා අහනවා. අත්තස්සද්්වාරා අර්ථ සිද්ධිය සදා ගැනීම සඳහා හේතු වෙන දොරටු මොනවාදයි මගෙන් නිතරම අහනවා. බුදු පියාණනි, ඔබ වහන්සේ මගේ තරුණ පුතුට ඒ වෙනුවෙන් සුදුසු අනුශාසනාවක් කරන්න කියලයි එදා බුදුරජාණන් වහන්සේ වෙතින් මේ පියා ඉල්ලා සිටියේ. අන්න ඒ වෙලාවේ අපේ බුදු පියාණන් වහන්සේ ඒ පුතා මුල් කරගෙන මේ පියාට දේශනා කළ ගාථාවයි මේ ගාථාව. ඊටාම වැදගත් ගාථාවක්. එතකොට මේ ගාථාවේ එක වචනයක් තියෙනවා. අත්තස්සද්්වාරා පමුඛා ජලේති. අත්තස්සද්්වාරා කියන වචනේ අදහස ඔබට වැටහෙනව නේද? ජීවිතයක අර්ථ සිද්ධිය හරවත් බව ඇති කරගන්නා වූ දොරටු මොනවාද කියලා සාකච්ඡා කිරීමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මම හිතන්නේ අද දවසේ අපේ මේ දේශනාවට මේ ඉච්ඡා බංගත්වය කියන එක හුඟක් දෙනාට රෝගයක් බවටම පත් වෙලා. ඒ ආතතියක් බවට පත් වෙලා. මම මුලින්ම සිහිපත් කළා. මෙහෙම ආතතියක් බවට පත් වෙන තරමටම ඉච්ඡා බංගත්වය මේ සමාජයේ මුල් බැහැගෙන තියෙන්නේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ
දියුණුවට හේතු වෙන මේ දොරටු ගැන අපි හරියට කල්පනා නොකර වැඩ කරන නිසාය කියලා අපිට මේ වෙලාවේ බොහොම තර්කානුකූලව කල්පනා කරන්න බැරි කමක් නැහැ. ඒ නිසා පින්වත්නි, තරුණයෙකුට විතරක් නෙමෙයි, තරුණියකට, වැඩිහිටියෙකුට, තරුණ සමාජයේ දූ දරුවන්ට, පාසල් යන දරුවන්ට, පරිපාලකයන්ට, ගුරුවරුන්ට, වෙළඳුන්ට, ගොවියන්ට ඕන තරාතිරමක කෙනෙකුටම තමන්ගේ ජීවිතයේ අපේක්ෂා හොඳින් මුදුන් පමුණවා ගනිමින් සහනශීලී ජීවිතයක් ගත කිරීම සඳහා මේ ගාථාවෙහි දැක්වෙන කරුණු හොඳට අවධාරණය කර ගැනීම අවශ්‍යයි කියලයි අපි කල්පනා කරන්නේ. දැන් පළවෙනි මේ ගාථාවේ අදහස මුලින් සාකච්ඡා කළා. එහි එන එක් කාරණාවක් විශේෂයෙන් ඉච්ඡා බංගත්වයට හේතු වෙන ආකාරය ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. බුදුරජාණන් වහන්සේ මේ පියාට දේශනා කරේ නිරෝගීකම ඇති කර ගැනීම ජීවිතයක දියුණුවට හේතු වෙන උතුම්ම කාරණාවක් හැටියට, පරම ලාභයක් හැටියට බුදුහාමුදුරුවෝ දැක්ුවා. එතකොට අන්‍ය කාරණාවලට වඩා නිරෝගී බව උතුම් පරම ලාභයක් හැටියට දැක්ුවේ ඇයි කියලා අපි ටිකක් මෙනෙහි කරලා බලන්න ඕනේ. ඊළඟ කාරණාව හැටියට දැක්ුවේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච උද්ධානු මතං සුතංච. සීලංච සීලාචාර මිනිසෙක් වෙන්න. ශීලමය ප්‍රතිපදාවක් ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයේ හැම කාර්යභාරයකදීම ටිකක් සීලාචාරව කටයුතු කිරීමේ වැදගත්කම බුදුහාමුදුරුවෝ මෙහිදී පෙන්වනවා. ඊළඟට බුද්ධානුමතං, මං හිතන්නේ හරියට වටිනවා. ඉච්ඡා බංගත්වය ඇති වෙච්ච අයට ඒකට හේතු කාරණා හොයාගෙන යනකොට මං හිතන්නේ ප්‍රධාන කාරණාවක් හැටියට උනත් දකින්න පුළුවන්. බුද්ධානුමතං, වැඩිහිටි අධ්‍යක්ීම් බහුල විශේෂඥ දැනුමින් යුක්ත අයගේ අවවාද, අනුශාසනා, උපදේශනා ඕනම කෙනෙකුගේ ජීවිතයේහි දියුණුවට හේතු වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම Tamanට ඉහළින් ඉන්න කෙනෙකුගෙන් උපදෙස් අරගෙන වැඩ කිරීමේ වැදගත්කම බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. නිකමට මේ බණ අහනවා නම් කාර්යාලයක වැඩ කරන නිලධාරියෙක් හෝ සේවකයෙක්. ඔබේ කාර්යාලීය ජීවිතයේ වැඩ කරන්නේ හැම වෙලාවෙම අසහනෙන්ද? ඉතින් ඔබට ඒ අසහනේ නම් ඒ අසහනය ඔබ තුල ගොඩනගා තියෙන්නේ කවර හේතු නිසාද කියලා විමසන්න. කවදාවත් ඔබට අසහනයක් එන්නේ නැහැ. ඔබට ඉහළින් ඉන්න, ඔබට වඩා අත්දැකීම් බහුල අයගෙන් අවශ්‍ය උපදෙස් අරගෙන ඔබ වැඩ කරනවා නම් ඔබට ආයතනය ප්‍රියමනාප තැනක් වෙනවා. එතන අසහනය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරෝ හැම දිනාටම භික්ෂුන් වහන්සේලා හැටියට අපට පවා අපේ ආචාර්ය උපද්‍යයන් වහන්සේලාගෙන් වෙන් වෙන්න බෑ. වැඩිහිටියන්ගෙන් වෙන් වෙලා අපිට වැඩ කරන්න බෑ. ඒ නිසා අපිට ඉහළින් ඉන්න හැම දෙනාගෙන්ම උපදෙස් අරගෙන තමයි වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ අපිට අමතක කරන්න බෑ රාහුල පොඩි හාමුදුරුවෝ. දැන් රාහුල පොඩි හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ගිහි කල පුතු උවත් හැම උදෑසනකම වැලි කැට ටිකක් උඩ දමලා ඒ වැලි කැට ගණනට උපදේශනා ප්‍රාර්ථනා කළා. ඉතින් රාහුල වගේ බුදුහාමුදුරු කෙනෙකුගේ පුතෙක් ලෝකේ හැමදාම හැම දෙනාගෙම උපදෙස් ලැබුවා නම්, උපදෙස් ප්‍රාර්ථනා කළා නම් සාමාන්‍ය පෘථග්ජනයන් වන අපට ඇයි එහෙම කරන්න බැරි? ඒ නිසා ශ්‍රාවකයිනි, ඔබේ ජීවිතේ දැන් මේ බණහන ගෙවල් දොරවල් වල බලන්න. සමහර විට අම්මා ගෙදර ඉන්නේ අසහනෙන් නම්, තාත්තව ඉන්නේ අසහනෙන් නම්, ආච්චිලා සීයලා ඉන්නේ අසහනෙන් නම්, නැන්දලා ලේලිලා ඉන්නේ අසහනෙන් නම්, ඔය විදියට කල්පනා කරලා බැලුවහම ඒ හැම තැනකම Tamanට වඩා වැඩිහිටියන්ගේ අනට කීකරු වෙලා, වැඩිහිටියන්ගේ උපදේශයට ගරු කරලා වැඩ කරන්න බැරි වුණාම නේද ඔබ අසහනයටපත් උනේ කියලා කල්පනා කරලා බලන්න. අපිට ඉඩක් නැහැ කිසි විටකත්
වැඩිහිටියන්ගේ අන නොතකා වැඩිහිටියන්ගේ උපදෙස් නොතකා වැඩ කරන්නේ. ඒ අය වැරදි උපදෙස් දෙනවා නම් අපිට ඒගොල්ලෝ නිවැරදි කරගන්නත් පුළුවන්කම තියෙනවා. බුදුදහමේ ඒ නිදහසක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා දියුණු වෙන්න නම්, ඉච්ඡා බංගත්වයෙන් මිදෙන්න නම්, අපේක්ෂා බංගත්වයෙන් මිදෙන්න නම් මේ කාරණාව ගැනත් හිතන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධානුමතං වැඩිහිටියෙකුගේ උපදෙස් අනුව හැම වෙලාවෙම වැඩ කරන්න. Tamante ඉහළින් උපදේශකයෙකු පත් කරගන්න. විශේෂඥයෙකුගෙන් හැම වෙලාවෙම අදහස් ගන්න. gedara ඉන්න වැඩිහිටියෙක් හැටියට 100 නම් ඉන්නේ. ආච්චි නම් ඉන්නේ. ඒ දෙන්නා මේ තමන්ගේ ජීවන අත්දැකීම් බහුල අය. ඔවුන්ගෙන් හැම දෙයක්ම අහලා ක්‍රියාත්මක කරන්න. කිසිම අවුලක් එන්නේ නැහනේ. කොච්චර ලස්සනට ඒගොල්ලන්ගේ ඉච්ඡා බංගත්වයක් නැති වෙනවා. අපේ උපදෙස් තවම අපේ දූ දරුවෝ ලබනවා කියලා. ඒගොල්ලොත් හොඳ මානසික සහනයක් ඇති කරගන්නවා. අන්න ඒ නිසා බුද්ධානුමතං සුතං කියන වචනේ අදට හරියට ඔබිනවා. සුතං කියන්නේ පැරණි කාලේ බහුසුත කියලා වචනයක් පාවිච්චි වුණා. ඒකට අපි අර්ථ දෙන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති. එතකොට බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය හොඳ දේවල් අහපු අයයි බහුසුතයෝ කියලා කියන්නේ. ඉතින් මේක අද යුගයට ඕන විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. ජීවිතය සරු කරන දේ අහන, ජීවිතය සරු කරන දේ බලන, දකින පිරිසක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් ජීවිතය කඩාවට්ටන, ජීවිතය බිඳවට්ටන, ජීවිතයේ ඛේදවාචකයක් බවට පත් කරන දෑම නම් ඔබ බලන්නේ, ඔබ කියවන්නේ, ඔබේ අවධානයට යොමු වෙන්නේ, ඔබ ඉච්ඡා බංගත්වයට පත් වෙන එක වළක්වන්න බෑ. ඔබේ දියුණුවට යන මාර්ගය අවහිර වෙන එක වළක්වන්න බෑ. අන්න ඒ නිසා ඔබ බහුශ්‍රතයෙක් වෙන්න. බහුශ්‍රතයෙක් වෙනවා කියන්නේ හරි දේ තෝරාගෙන කියවීම, හරි දේ තෝරාගෙන නැරඹීම, හරි දේ තෝරාගෙන අවධානයට යොමු කිරීම. ඒක තමයි සුත්තං කියන වචනයෙන් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නට ඇත්තේ. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කළා ධම්මානුවන්තිච අලීනතාච කරුණු දෙකක් තියෙනවා. ධම්මානුවන්තිච දැහැමි විදියට ජීවිතය ගොඩනගා ගන්න කියලා කිව්වා. ධාර්මික විදියට. දැන් ව්‍යාපාර කරනවා නම්, රැකියාවල් කරනවා නම්, ගොවිතැන් කරනවා නම්, විවිධ තරාතිරම් වල විශේෂඥයෝ හැටියට ඔබ වැඩ කරනවා නම්, ඒ හැමතැනම එක ධාර්මික ක්‍රමවේදයකට සකස් කරගන්න. සමහර අය මේ සියල්ල කරනවා මුළු ලෝකෙම විනාශ වෙන විදියට. Taman ජීවත් වෙන සමාජ වටපිටාව විනාශ ස්වභාවයට පත් වෙන විදියට. ඒ නිසා එහෙම වෙන්නේ නැතුව ධම්මානුවන්තිච දැහැමි විදියට ඔබේ ජීවිතය ගොඩනගා ගන්නට උත්සාහ කරන්න ඕනේ. අලීනතාච කියලා කියන්නේ කම්මැලි කමින් මිදලා වැඩ කරන්න කියන එකයි. කම්මැලියෙක් වෙන්න එපාය කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ කියන්නේ කාර්යක්ෂම බව, කාර්යක්ෂම භාවය ඇති කරගන්න, කාර්යක්ෂම කෙනෙක් වෙන්න. සමහර වෙලාවට අපට පේනවා අපේ සමාජයේ මුල් බැහැගත් දුර්වලතාවයක් තියෙනවා. කම්මැලිකම, කුසීතකම, නිද්‍රාශීලී බව. ඒ දේවල් ඇති කරගත්තාම කවදාවත් ජීවිතයක් ගොඩ ගන්න බෑ. කවදාවත් ජීවිතයක් සරු කරගන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය හැම පැත්තකින්ම කාර්යක්ෂම කරගන්නට බලන්න ඕනේ. අන්න ඔය කාරණා ටික තමයි බුදු පියාණන් වහන්සේ එදා අර පියාට කියලා දුන්නේ. කල්පනා කරලා බලන්න මේ ගාථා පාඨයේ ඉච්ඡා බංගත්වයට පත්වෙච්ච කෙනෙකුට ඒකෙන් මිදෙන්න කෙනෙක් එවැනි තත්වයකටපත් නොවි තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නටත් අවශ්‍ය වන ප්‍රධාන මූලධර්ම රාශියක් තථාගතයන් වහන්සේ මේ ගාථාව තුළ දේශනා කළා. ඒ අනුව නිරෝගී ජීවිතයක් ගොඩනගා ගන්න, සීලාචාර ජීවිතයක් ගොඩනගා ගන්න, වැඩිහිටියන්ගේ විශේෂඥ අධ්‍යක්ීම් බහුලයන්ගේ උපදෙස් අනුව වැඩ කරන්න, හොඳ දේ දකින්න,
නරඹන්න, අහන්න, අවධානය යොමු කරන්න, දැහැමි විදියට ජීවිතය ගොඩනගා ගන්න කාර්යක්ෂම වෙන්න. දැන් මේ ටික තමයි මම හිතන්නේ අපි සම්බුද්ධත්ව ජයන්තිය ඔස්සේද ගොඩනගන්නට උත්සාහ කරන ප්‍රතිපත්තිය දියුණු කිරීමට හේතු වෙන වැදගත් කාරණා රාශියක් මෙතන තියෙනවා. පින්වත්නි, මේ කාරණා රාශිය ඇතුලේ ඊළඟට තුන්වෙනුව මා ඔබේ අවධානයට යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ගාථාවේන පළවෙනි කාරණාව පිළිබඳව ටිකක් වැඩියෙන් සාකච්ඡා කරන්න ඕනෑයි කියලා මම හිතනවා. ආරෝග්‍ය මිච්ඡේ පරමංචලාභං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරෝගීකම පරමලාභයක් කියලා. එහෙම කියන්න බුදුහාමුදුරන්ට පුළුවන් වුණේ ඇයි? එහෙම බුදුහාමුදුරෝ දේශනා කළේ ඇයි? හිතලා බලන්න, මේ දේශනාව අහන ශ්‍රාවකයන් හිතලා බලන්න. ඔබ ජීවිතේ කවර ආකාරයකින් හරි රෝගියෙක් නම් ඒ ඔබේ රෝගය ඔබව අසහනයටපත් කරනවා නේද? ඔබේ අපේක්ෂා විනාශ කරලා දමනවා නේද? ඔබේ අරමුණු නිසිතැනට රැගෙන යන්න බැරි තරමටම මේ රෝගී බව ඔබට බාධා ඇති කරනවා නේද? ඒ නිසා බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වුණා කෙනෙකුගේ ජීවිතයේ අර්ථ සිද්ධියේ පළමු පියවර හැටියටම තමන් නිරෝගී ජීවිතයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය. එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිරෝගී බව උතුම් දෙයක් හැටියට දකින්න පුළුවන් වෛද්‍යවරයෙකුගේ තත්වයට බුදුහාමුදුරුවෝ පත් වෙලා කියලා මට හිතෙනවා. ත්‍රිපිටක පාළිය කියවලා බලනකොට බුදුහාමුදුරුවෝ තරම් උතුම් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් මේ මුළු තුන් ලෝකෙම අපට සොයන්න බැරි තරම්. ඒ තරම් උන්වහන්සේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහා දැනුවත් බවක් උන්වහන්සේට තිබුණා. නූතන ලෝකේ වෛද්‍යවරයෙකුගේ කාර්යභාරය බුදුහාමුදුරුවෝ ඊටාම හොඳට සම්පූර්ණ කළ බව පේනවා. හොඳ බෙහෙත් හේත් නියම කරපු, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වටිනාකම පිළිබඳව නිතර කතා කරපු ශාස්ත්‍රවරයෙක් අපේ තථාගත බුදු පියාණන් වහන්සේ. හැමෝම දන්නවා බුදු සිරිත විමසලා බලනකොට සමහර විටක බුදුහාමුදුරුවෝ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියාත්මක වුණා. සමහර විටක බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියාත්මක වුණා. කිසා ගෞතමිය වගේ කෙනෙක් ආපු වෙලාවේ කිසා ගෞතමියට පවරපු ඒ පැවරීම, එහෙම නැත්නම් නොමලගේකින් අබමිටක් ගේන්නයි කියා පිටත් කර හැරීමෙන් කිසා ගෞතමිය තම පුතු මල පුතෙකු බවට අවශ්‍ය අවබෝධය ඇති කරවන්නට බුදුහාමුදුරුවෝ ක්‍රියා කළා. තම පුතා මරණු බව පිළි නොගත් කිසා ගෞතමියගේ මානසික ව්‍යාධිය බුදුහාමුදුරුවෝ සුවපත් කළා. ඉතින් එයින් අපට පේනවා බුදුරජාණන් වහන්සේ මොනතරම් හොඳ මනෝවෛද්‍යවරයෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ කිව්වා. කුටියක් ලස්සනට පිරිසිදුව තබා ගන්න ආකාරය, කුටියක තියෙන විස බීජ නසාගෙන ඒ ඇඳ ඇතිරිලි පවා, කුටියක ඇතුලේ බිත්ති පවා බොහොම ලස්සනට පවිත්‍ර කරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පරිසරය හදා ගන්න ආකාරය බුදුහාමුදුරුවෝ අපට විවරණය කළා. ඉතින් එහෙම කළේ මේ සෞඛ්‍ය සම්පන්න බව බුදුහාමුදුරුවෝ අගය කළ නිසා. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් වගේ පේන හොඳ අවස්ථාවක් අපට තියෙනවා ත්‍රිපිටකයේහි ගිරිමානන්ද සූත්‍රය විමසා බලනකොට. හැමෝම දන්නවා ගිරිමානන්ද හාමුදුරුවෝ රෝගාතුර වෙලා එක දවසක් බලවත් ලෙස ගිලන් වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා, බුදු පියාණන් වහන්සේ අපේ ගිරිමානන්ද හාමුදුරුවෝ හරියට ගිලන් වෙලා, හරියට රෝගාතුර වෙලා, උන්වහන්සේ සුවපත් කරන්න අපිට යමක් කරන්න බැරිද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරපු වෙලාවේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට උගන්වනවා කරුණු 10ක්. ඒ කරුණු 10 ඇතුළත් සූත්‍රය තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. මේ කරුණු 10 ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟ දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට ඉගැන්නුවා. පින්වත්නි බලන්න, එදා ඒ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟ බුදුහාමුදුරුවෝ උගන්වපු
මේ දස සංඥාවන් සංඥා 10ක් බුදුහාමුදුරුවෝ උගන්වපු දස සංඥා ආනන්ද හාමුදුරුවෝ ඉගෙනගෙන ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟ ගිහිල්ලා ඒවා දේශනා කළා. එදා ආනන්ද හාමුදුරුවන්ගේ මේ දේශනාව අහගෙන හිටපු ගිරිමානන්ද හාමුදුරුවෝ වහාම සුවපත් භාවය ලැබුවා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මොනවද ඒ දස සංඥා? මං හිතන්නේ ඔබ බණ පොත අරගෙන කියවා බලන්න. ඒ දස සංඥාවල එන එක කාරණාවක් තමයි ආදීනව සංඥා. ආදීනව සංඥා. දැන් මේ ආදීනව සංඥා කියන මේ කාරණාවේදී කරුණු දෙකක් බුදුහාමුදුරුවෝ මතක් කරනවා. එකක් තමයි රෝග ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ හැමෝට මතක ඇති චක්කු රෝගෝ, ගහන රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ මේ විදිහට ශරීරයේ විවිධ අවයවයන් මුල් කරගෙන මිනිස්සෙකුට මුහුණ දෙන්න වෙන ආබාධ, රෝගාබාධ ලයිස්තුවක්. ඒ වගේම විවිධ පාරිසරික හේතු නිසා ඇතිවෙන රෝගාබාධ ලයිස්තුවක් මේ සූත්‍රයේ ආදීනව සංඥා කියන තැනට එකතු කරලා තියෙනවා. ඒ රෝග ලයිස්තුවේ ඇතුළත් ලෙඩ රෝග මං හිතන්නේ තව අවුරුදු 4-5000කින් උනත් සමහර විට ලෝකේ අපට ඊට වඩා වෙනස් දේවල් දකින්න වෙන එකක් නෑ. ඒ තරම්ම බුදුහාමුදුරුවෝ මිනිස්යාට වැළඳෙන රෝගාබාධ ගැන හොඳ අවබෝධයකින් ක්‍රියා කළා. පින්වත්නි, ඊටත් වඩා ගිරිමානන්ද සූත්‍රය වටින්නේ එහි එන මේ රෝග ලයිස්තුව ඉදිරිපත් කරලා ඒ රෝග ලයිස්තුවට අදාළ රෝගයන් හටගන්නා හේතු කාරණා 8ක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. හැමෝම අහලා තියෙනවා සෙම්ම සමුත්ථානා ආබාධා, වාත සමුත්ථානා ආබාධා, පිත්ත සමුත්ථානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, කම්ම විපාකජා ආබාධා, ඕපක්ඛමිකා ආබාධා. මං හිතන්නේ තව අවුරුදු 4-5000ක් ගියත් ලෝකේ ලෙඩක් අසනීපයක් මිනිස්සෙකුට හැදෙන්න බෑ මේ හේතු කාරණා 8 හැර වෙනත් හේතුවක් මුල් කරගෙන කියලායි මගේ වැටහීම. ඒ තරම්ම බුදුහාමුදුරුවෝ මේ ගැන අවබෝධය ඊටාම ඉහළ මට්ටමට දියුණු කරගෙන තිබුණා. බලන්න සෙම්ම සමුත්ථානා ආබාධා අද වුණත් මේ රටේ ජනතාවගෙන් මේ බණ අහන ජනතාවගෙන් 75%ක් 80%ක්වත් අඩුම වශයෙන් සෙම මුල් කරගෙන හටගත් ආබාධයන්ගෙන් පෙළෙනවා. ඒ වගේම වාත සමුත්ථාන වාතයේ මුල් කරගෙන හටගත් රෝගාබාධයන්ගෙන් පෙළෙනවා. එහෙම නැත්නම් පිත්ත සමුත්ථාන ආබාධා පිත මුල් කරගෙන හටගත් රෝගවලින් පෙළෙනවා. මේ සියල්ල අපේ සිරුරේ පැවැත්ම සඳහා හේතු වෙන මූල ශක්තිය හැටියට අපිට දකින්න පුළුවන්. ඒ පැවැත්ම සඳහා හේතු වෙන මූල ශක්ති, මූල ද්‍රව්‍ය සමහර විට අපිව ලෙඩ්ඩු කරනවා. අපිව රෝගීන් බවට පත් කරනවා. එහෙමපත් කරන්නේ ඒ මූල ද්‍රව්‍ය විසින් නෙවෙයි. ඒ මූල ද්‍රව්‍ය වලට පවතින්න ඕන විදියට අපි නොපවතින නිසා. අපේ සෙම, අපේ වාත, අපේ පිත මේ සියල්ල පවතින්න පුළුවන් ප්‍රමාණයට පවතින්නට නොදී ඒවා විසම ස්වභාවයට පත්වෙන විදියට අපි අපේ ඇවතුම් පැවතුම් හදාගෙන තියෙනවා. අන්න එතකොට තමයි මේ තුන්දොස් කිපෙන්නේ. මේ තුන්දොස් කිපුණාම අන්න බුදුහාමුදුරෝ ඊළඟට පෙන්නනවා සන්නිපාතිකා ආබාධා. සන්නිපාතේ නම් වූ රෝගය හැදෙනවා. සමහර විට ඒ රෝගයෙන් කෙනෙක් මිය යන්න උනත් පුළුවන්. මාරාන්තික රෝගයක්. පැරණි කාලේ මිනිස්සු යකා ගැහුවා කියලා මැරුණා. එහෙම නැත්නම් උණ හැදිලා කියලා මැරුණා. සන්නිපාතෙන් මැරුණා කියලා කිව්වා. මේවා ඇත්ත වශයෙන්ම හොඳට කල්පනා කරලා බැලුවොත් මේ ධර්මය පිළිබඳව මිනිස්සුන්ට තිබුණු වැටහීම ඒවයින් පේනවා. ඒ නිසා මේ වාපිත්සෙම් කියන තුන්දොස් වලින් එකක් කිපුණත් අපිව රෝගාතුර කරනවා. තුනම එක සැරට කිපුණොත් මාරාන්තික බවට අපිපත් කළා අපිව ජීවිතෙන් විනාශ ස්වභාවයට අරගෙන යනවා.
පින්වත්නි පස්වෙනි එක තමයි උතුපරිණාමජා ආබාධා. දැන් මේ දවස්වල ශ්‍රී ලාංකික වැසියන් විතරක් නෙමෙයි පෙරදිග වැසියන් වන අපට මේ ඍතු වෙනස් වීම නිසා හටගත්ත බරපතල පාරිසරික වෙනසක් තියෙනවා. සමහර විට උෂ්ණත්වය අධිකයි. ඒ උෂ්ණත්වය සමහර විට දරන්න අමාරුයි. බොහෝ රෝගාබාධවලට එය මුල් වෙනවා. ඒකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මිනිස්සෙකුට ඍතු වෙනස් වීමත් ශාරීරික රෝගාබාධයන්ට හේතුවක්. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවල ඒවායින් ආරක්ෂිතව ඉන්නේ කොහොමද කියලා බුද්ධිමත්ව කල්පනා කරලා වැඩ කරන්න කියලාත් බුදුහාමුදුරුවෝ අපට පෙන්නනවා. හයවෙනි එක තමයි විසම පරිහාරජා ආබාධා. මම හිතන්නේ ඊටාම වැදගත්. අද අපේ හැන්දෑවක කොළඹ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල් වලට ගිහිල්ලා බැලුවම් මොනතරම් රෝගීන් පිරිසක් ප්‍රතිකාර ගන්න ඇවිල්ලා ඉන්නවද? රජයේ රෝහල් ටික පැත්තකට දමන් පෞද්ගලික රෝහල් වලට පවා ඇඟිල්ලක් ගසන්න බැරි තරම් විශාල මුදල් ගෙවා වෛද්‍යවරු මුණ ගැසෙන්නට වෙරදරන විශාල රෝගීන් අපට දකින්න පුළුවන් සෑම රෝහලකම. මේ රෝගීන් ගෙන් 80%ක්ම විසම පරිහාරජා ආබාධා. ඒ කියන්නේ තමන්ගේ ඇවතුම් පැවතුම් වෙනස් කර ගැනීම නිසා රෝගාතුර වෙච්ච හැටි අපිට දකින්න පුළුවන් වෙන්නේ. පැරණි කාලේ මිනිස්සු බලන්න ස්වයං පෝෂිත ආහාර වේලක් ගෙවත්තෙන් හදාගත්තා. ඊට අවශ්‍ය පළතුරු ටික ගෙවත්තෙන් හදාගත්තා. හොඳ පිරිසිදු වාතාශ්‍රය ලැබුවා. ශාරීරික ව්‍යායාමය ලැබුවා. හොඳට තේ ටික, බෙහෙත් ටික, කැඳ ටික තම පරිසරයෙන් අරගෙන ආහාරයට අරගෙන තමන්ගේ ජීවිතය සුවපත් කරගත්තා. ලෙඩ දුක් වලින් මිදෙන්න මොනතරම් ආහාර වට්ටෝරුවක් අපසතුව තිබුණාද කියලා බලන්න. හැබැයි මෑත කාලේ ඔක්කොම උඩු යටි කුරු කරගත්තා. ඒක තමයි විසම පරිහාරජා කියන්නේ. අපි ශනික ආහාර වේල් වලට යනවා. ගෙවත්ති ආහාර වේල අපි විනාශ කරගන්නවා. ක්ෂණික ආහාර වේලට යනවා. එහෙම නැත්නම් වසවිස ගහපු එළවලු ආදී අපේ ආහාරයට ගන්නවා. වසවිස වලින් යුක්ත පළතුරුම අපිට අනුභව කරන්න සිද්ධ වෙනවා. මේ ලෝකයේ ඇතිවෙච්ච විප්ලව ආහාර විප්ලවය නිසා ආහාර සංවර්ධනය වෙලා වැඩි වෙලා වර්ධනය වෙලා ලබා ගන්න ඒ වෙනුවෙන් එකතු කරපු වසවිස ඔක්කොම අපේ සිරුරට එකතු වෙනවා. අන්න ඒ නිසා අපි වසවිස සහිත ආහාර ගන්නා සමාජයක් වෙලා තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ දැක්ක විසම පරිහාරජා ආබාධා. ඒ වගේම අපේ ව්‍යායාම ජීවිතය පවා සමහර විට නැති වෙලා තියෙනවා. ත්‍රිවීලරය පවා අපිට ජීවිතය පහසු කරවලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය gedara dore මිරිස් ටික අඹරන්න තිබිච්ච තැන, වී ටික කොටන්න තිබිච්ච තැන පවා යන්ත්‍ර සූත්‍ර වලට බාර දීලා අපේ ව්‍යායාමක ජීවිතය අපි නැති කරගෙන තියෙනවා. අන්න ඒ නිසා නොදැනුවත්වම අපි රෝගීන් බවට පත් කරලා තියෙනවා. මස් මාංශ ආදිය කෙරෙහි වැඩි ගිජු බවකින් අනුභව කරන්නට සහ සමහර වෙලාවට මත්පැන් ආදී දේවල් නිතර අරගන්නට සමහර දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මේ සියල්ලම බලන්න විසම පරිහාරජා ආබාධා නොවේද? උවමනාවෙන්ම තමන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන තමන් රෝගාතුර බවට පත් වෙනවා. හත්වෙනි එක කම්ම විපාකජා ආබාධා. පින්වත්නි, කර්ම විපාකේනොත් ලෙඩ වෙන බව අමතක කරන්න එපා. සමහර රෝගීන් ඉන්නවා කවදාවත් දොස්තරලට සනීප කරන්න බෑ. වෛද්‍යවරුන්ට සුව කරන්න බෑ. ලෝකේ තවමත් බේත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මරණයෙන්ම ඒ රෝගය නිමාවටපත් වෙනවා. අන්න එවැනි රෝගාබාධවල පසුබිම හොඳට විමසලා බැලුවොත් අපිට කල්පනා කරන්න පුළුවන් වෙයි එවැනි රෝගීන් ලෝකෙ බිහි වෙන්නේ කවර හේතුවක් නිසාද? කර්ම විපාකයෙන්. අපිට පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ වගේ හාමුදුරු කෙනෙකුගේ කතාවක් විමසලා බලනකොට ඊටාම හොඳට පැහැදිලි වෙනවා උන්වහන්සේගේ ඒ අතීත කර්ම විපාකයක් ඒ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ජීවිතයට බලපාපු බව.
උන්වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් සෝපත් භාවයේ ලද කෙනෙක්. පිරිනුවන් පෑව නිවන් අවබෝධ කරගත්තා. හැබැයි මුළු සිරුරම කුණු වෙලා හිටපු කෙනෙක්. ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගෙන් අහනවා ඇයි බුදු පියාණන් වහන්සේ මේ පූතිගත්ත තිස්ස රහත් වෙලා පිරිනුවන් පෑව හැබැයි මුළු සිරුරම කුණු වෙලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඈත අතීත භවයක කුරුළු වැද්දෙක් වෙලා සතුන් අල්ලලා ඒ සතුන්ට කරපු හිංසාව. ඒ සතුන්ගේ පියාටු කඩලා සතුන්ගේ පියාපත් සිඳලා සතුන්ගේ කකුල් කඩලා ඔවුන්ට කරපු හිංසාව පීඩාව නිසා පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ කුණු උනාය කියලා බුදුහාමුදුරුවෝ විවරණය කළා. ඉතින් ඒ නිසා ඒ කර්ම විපාකයට කවදාවත් කාටවත් බේත් හොයන්න බෑ. අද දවසෙත් එහෙමයි. ලෝකේ කවරම වෛද්‍යවරයෙකුටවත් සුවපත් කරන්න බැරි රෝගීන් අප තුල ඉන්නේ. හොඳට මතක තියාගන්න කර්ම විපාකයෙන් හටගත්ත රෝගීන් නිසා. අටවෙනි එක ඕපක්ඛමිකා ආබාධා. පින්වත්නි සමහර අය ලෙඩ වෙනවා තමන්ගේම උපක්‍රමයෙන්. දැන් අද ලංකාවේ සිරෝසිස් හැදිලා විශාල ප්‍රමාණයක් මේ යන බව අපිට වෛද්‍යවරු පෙන්වා දෙනවා. රෝහල් වාර්තාවන් පෙන්වනවා. ඒ ප්‍රධාන වශයෙන් ඖෂධ ගැනීමෙන් නෙවෙයි ඇල්කොහොල් භාවිතය, හෙවත් මත්ද්‍රව්‍ය භාවිතය සීමාව ඉක්මවා අතිශයින්ම සමහර විට මුළු දවස පුරාම ප්‍රමාණව ඉක්මවා කාර්යාලයේදී, පාරේදී, බස් එකේදී, ගෙදරදී, නිින්දෙදී මේ හැම විටකම මත්පැන් නොබී ඉන්න බැරි සමහර පෞකාර මිනිස්සු ඉන්නවා අපේ රටේ. ආන්න ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය භයානක රෝග වලින් කෙලවර කරගන්නවා. ඒ නිසා පින්වත්නි ඒව තමයි ඕපක්කමිකා උපක්‍රමශීලීවම තමන්ගේ ජීවිතය විනාශ කරගන්නා අවස්ථා. ඉතින් දැන් අද ජීවිත විනාශ කරන HIV වගේ බරපතල ආසාදනයන්ට මිනිසයා යොමු වෙන්නේ හොඳ හැටිම Taman මේ විනාශය Tamanට උරුම වෙනවාය කියලා දැන වැරදි චර්යාවට ප්‍රවේශ වුණාම. ඉතින් ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ ඊටාම හොඳට පැහැදිලි කළා නේද? නිරෝගී ජීවිතයක උතුම් බව ඇති කරගන්න නම් ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කළ මේ කරුණු 7 හොඳින් අවබෝධ කරගෙන මනාව අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට වැර වෑයම් කරන්න ඕනේ. අන්න ඒකයි මං හිතන්නේ කෙනෙකුගේ ඉච්ඡා බංගත්වය. දැන් බොහෝ දෙනා ආතතියෙන් පෙළෙනවා කියලා අපිට කියන්නේ ඒ අය ඒ මානසික ආතතිය කරා ගමන් කරන්නට ප්‍රධාන හේතුවක් වෙන්නේ තමන්ගේ අරමුණු, තමන්ගේ අපේක්ෂා බිඳ වැටීම නිසා. ඒ නිසා අන්න ඒ தත්ත්වයටපත් වෙන්නේ නැතුව හොඳ නිරෝගී ජීවිතයක්, සීලාචාර ජීවිතයක් ගත කරන්න අපට පුළුවන් නම් මං හිතන්නේ වාසනාවන්ත සහනශීලී ජීවිතයක් අපට උදා කරගන්නට හොඳටම පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මේ දේශනාවට සවන් යොමු කළ මේ ශ්‍රාවක සමූහයා සියලු දෙනාම ඔබේ ජීවිතය වාසනාවන්ත කර ගැනීම සඳහා ඉච්ඡා බංගත්වයෙන් තොර සහනශීලී ජීවිතයක් ඇති කර ගැනීම සඳහා මේ නිරෝගී බව පරම ලාභය හැටියට ජීවිතයට එකතු කරගන්නා හැටියට මතක් කරමින් ඒ සඳහා ඔබ හැම දෙනාටම සම්මා දිට්ඨිය පහළ වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.